හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේත් මේ හිමිදි උදෑසනම මේ පින්වත් සියලු දෙනා මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ උතුම් සම්බුදු බණ පද ඉගෙන ගන්නට. ඉතින් අද මේ පින්වත් පිරිසට මම මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ සම්බුදු බණ පද සිහිපත් කරලා දෙන්න. හොඳට අහගෙන ඉන්න, නුවණින් කල්පනා කරන්න. පින්වත්නි, බුද්ධ දේශනාවේ තියෙනවා මෙන්න මෙහෙම ලස්සන ගාථාවක්. ඒක තමයි ධම්මපදයේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේත පුනප්පුනං ධම්මි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා. මේ කියන්නේ මොකද්ද? මේ මිනිස්සෙක් විසින් කරගන්නව යම් පිනක් ඇද්ද? පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේත පුනප්පුනං. අන්නේ පින නැවත නැවත කරන්න ඕනේ. ධම්මි චන්දං කෛරාත. ඒ පින කරගන්නට කැමැත්ත පුදව ගන්න ඕනේ. ඒ හේතුව තමයි මොකද්ද? සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින කියලා කියන්නේ සැපේටයි. එතකොට ඒ නිසා අපි හැමෝම සැප කැමති. ඒ කැමති නිසා තමයි බුදුරජාණන් මේක පෙන්ලා දෙන්නේ. සැප කැමති වන්නාව කියන කැමති වූ සැප ලබා ගන්නට මොකද්ද කරන්නේ? පින කියන එක රැස් කර ගන්නට. පින කියලා කියන්නේ සැපේට. ඒක නැවත නැවත කරන්නේ කරන කැමැත්තක් ඇති කර ගන්නට. දැන් සාමාන්‍යයෙන් බැලුවොත් බොහෝ දිනෙකට එහෙම පින කරන්නට නියමාකාරයෙන් පිළිටු කැමැත්තක් තියනවාද කියන එක සැකයක්. දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපි හිතමු වෙන කෙනෙකුට මොනවා හරි වැඩක් කරලා දවසකට රුපියල් ලක්ෂයක් අමාරක් හොයාගන්න තියෙනවා කියලා. එතකොට මේ කෙනා සාමාන්‍ය මිනිස්සෙක් දවසක රුපියල් ලක්ෂයක් අමාර කම්ම කරගන්න පුළුවන් කියන්නේ. නීති විරුද්ධව දැන්නේ ධාර්මික වැඩක් කියන්නේ. උදාහරණයකට එයා ඒ දේ කරනවා. ලක්ෂයක් අමාර කියන්නේ මහා ලොකු ගාණක්. එච්චරුන්නේ 10-15000 වුණත් ඇති. ඊට පස්සේ ඒ කෙනාට හෙට දවසෙත් ඒක කරන්න අවස්ථාවක් තියෙනවා නම් කරනවා. අනිද්දා කියන දවසේ ඊළඟ දවසේ එයාට කරන්න තියෙනවා නම් කරනවා. ඊළඟට ඔන්න වැඩේ කරන්නකොට වැස්සක් එනවා. වැස්සේ හරි කමන්නේ කරන්න බලන්නේ. පොඩ්ඩ ඇඟපත අමාරු තියෙනවා. ඒත් ඒක කරන්න බලන්නේ. ඒ කරන්න පරිසරය නැත්තම් පරිසරය හදා ගන්නවා. මහන්සි ගන්න සාමාන්‍යයෙන් ඒක ලක්ෂණ. හේතු වෙයි ඒ ආදායම ඒ මුදල යාට වටිනවා. ඒකට කැමති ඇයි? මේ දේ ලැබුණොත් මගේ ජීවිතය සුවපත් වෙයි. මේ විශ්වාසය නිසා නේද? මේ දේ ලැබුණොත් මගේ ජීවිතය ලස්සන වෙයි. ඒ විශ්වාස නිසා නේද? ඉතින් ඒ විශ්වාසය හිතේ පිහිටලා තියෙන. ඒ නිසා ඇති වෙන්නේ අර දේ කරලා. නැවත නැවත කරනවා. ඊයේත් කරන්නේ අද ඕනේ. දැන් හතිය තිස්ස කරනවනේ. මෙච්චර කල් මං කරාමද වෙන කෙනෙක් කරගනි. එහෙම එකක් නෑ. ඇයි?
මේක නිසා තමයි ජීවිතය සපවත් වෙන්නේ. ඒ විශ්වාසය. ඒ විශ්වාසය නිසා තමයි ඒ විදිහට කටයුතු කරන්නේ. බුදුරජාණන් අපිට කියලා දෙනවා පින ගැන එකති කරගන්න. පින තමයි සැපේ සුඛෝ පුඤ්ඤස් සුච්චය. ඒක මනාකොට තේරිච්ච කෙනා ඒක අතහරින්නේ නැහැ. නිතර කරනවා. අදත් කරා, හෙටත් කරා, ඊයේත් කරා, අද නෝන. එහෙම එකක් නැහැ. දැන් ඔබට තේරුම් ගන්න මම පොඩි කතාවක් කියන්නම්. අපගේ මහා බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදී එක ජීවිතයක උන්වහන්සේ මහා බ්‍රාහ්මණ මහා සාර කුලයක උපන්නා. දෙමව්පියන්ගේ ඇවෑමෙන් බොහෝ ධනස්කන්ධයකට උරුමකම් කිව්වා. එතකොට මේ බෝසතාණන් වහන්සේ නැගණියක් ඉඳියා. ඉතින් බෝසතාණන් වහන්සේ නැගණිය ළඟට ගිහිල්ලා කියනවා නංගි මේ ධන සම්පත් වලින් මට වැඩක් නැහැ. මම කැමති බඹසර වාසය කරන්නට. මම පැවිදි වෙනවා. නංගි මේ භෝග සම්පත් පරිභෝග කරන්නට. මේ පියවුරුමේ ලැබිච්ච දේ මත ඇරී. අද කාලේ නම් එහෙම දකින්නවත් නැහැ. ඒකලා පැවිදි වුණා. ඒතකොට නංගි දැන් අද කාලේ සාමාන්‍යයෙන් එහෙම දෙයක් ලැබුණොත් ඒක අනේ හොඳයි කියලා ගන්න එකනේ කරන්නේ. මේ නංගි කල්පනා කරන මේ අයියා වමාරපු දේ මම මොකටද ගන්නෙ? මමත් පැවිදි වෙනවා කියලා නංගිත් පැවිදි වෙනවා. මේකට දෙන්නම පැවිදි වුණා. දැන් බලන්න මේ ගුණධර්ම දියුණු කරන හිත්වල ලක්ෂණ. එතකොට මහා බෝසතාණන් වහන්සේ දැන් වනයේට වැදිලා තනියම තපස් රැකගෙන ඉන්නවා. එතකොට හොඳට මෛත්‍රී ධ්‍යානය වැඩුවා. හොඳට සමාධිය උපදව ගත්තා. මේ සමාධි සුවයෙන් වාසය කරේ. එතකොට මේ තාපසින් වහන්සේ මෙහිම ඉන්නකොට දානෙට එහෙම කෑම බීම දෙන්න ගම්පීසක් නැහැ. කැලේ කොළ කඩාගෙන තම්බල තමයි වළඳන්නේ. ඒකට ලුණු මිරිස් ඒව මොකක්වත් නැහැ. එතකොට දවසක් දැන් මේ බොහෝ කාලයක් තිස්සේ මේ වනාන්තරේ ඉන්නකොට දවසක් මේ තාපසින් වහන්සේ කැලේ කොළ ටිකක් කඩාගෙන මේක තම්බල නිවෙන්න තියලා සක්මන් කර ඉන්නවා. එතකොට දැන් මේ දාන වෙලාවට දානවල දැන් ලැහැත් වෙනවා. ටික වෙලාවක් යනකොට මේ තාපසින් වහන්සේ ඉස්සරහට එන වයසක 100 කෙනෙක්. මේ වයසක 100 දුටුව විතරයි තාපසින් වහන්සේ හිතේ ඇති වෙන අදහස මොකද්ද? මොකද්ද තියෙන අදහස? අද හරි හොඳ දවසක් නේ. මට කාලෙකින් දානයක් දෙන්න බැරි වුණා. අද මට දානයක් දෙන්න අවස්ථාවක් තියෙනවා. ඇයි? පිළිගන්න කෙනෙක් ඉන්නවා. දානෙට දෙන්න තමන්ට හදාගත්තර කොළ ටික තියෙනවා. දන් දෙන්න හරි කැමතියි. සාදු සාදු අනේ අද මට දානයක් දෙන්න පුළුවන් වෙනවා නේද කියලා පිනක් රැස් කරගන්න පුළුවන් වෙනවා නේද කියලා අර තමන්ට හදාගත්තර කොළ ටික තඹගත කොළ ටික අර බ්‍රාහ්මණයට වයසක 100ට දෙනවා පූජා කරනවා. පූජා කළ හරි සතුටෙන් ඉන්නවා. සාදු සාදු අද මම දානයක් දුන්නා. දැන් ඒ දන්නෙත් නෑ කෙනා මෙයා හොඳ මිනිස්සෙක්ද නරකද සිල් රකින්නවද නැද්ද එහෙම එකක් දන්නේ නෑ. හැබැයි තමන් පිරිසිදින් දානයක් දුන්නා. ඒ ගැන හිතේ සතුටින් හිටියා. එදා දවසේ ගෙවිලා ගියා. ඉතින් එබැයි ඊට පස්සේ එදා දවසේ මේ මහා බෝසතාණන් වහන්සේ අය දානි හදා ගන්න ඕන කියලා කැලේ කොට කඩාගෙන ගිහිල්ලා පැම්ම ගත්තේ නෑ. අර ප්‍රීතිය අනුභව කරමින් වාසය කළා. ඒ ප්‍රීති සුඛයෙන්. ඊට පස්සේ දෙවෙනි දවසේ දැන් දවසක් බඩගින්න දවස් දෙකක්. දෙවෙනි දවසෙත් දානි හදාගෙන දානි කියලා කියන අර කොළ ටික හදාගෙන නිවෙන්න තියලා ඉන්නකොට දෙවෙනි දවසෙත් අර මිනිස්සු එනවා. දකින්නකොටම මහා බෝසතාණන් වහන්සේ හිත පිනා ගියා. සාදු සාදු අදත් මට පිනක් කරගන්න පුළුවන්. බොහොම සතුටින් අර කරකොල ටික ඒ කරකොල හදාගත්තේ. ඒ ටික පූජා කළා. වෙලා ඒ ප්‍රීතියෙන් වාසය කළා. ඒ පින ගැන සීකරින් වාසය කළා. සාදු සාදු අද මම පිනක් කරගත්තා නේද කියලා මේ ආයෙ දානි හදාගන්න කියලා කැලෑකොළ කඩාගෙන ඇවිල්ලා තම්බ ගත්තේ නෑ. දවස් දෙකක් බඩගින්න. තුන්වෙනි දවස ආවා. තුන්වෙනි දවසෙත් අර මිනිස්සයා එනවා මේ දානි වන්දන වෙලාවට. තුන්වෙනි දවසෙත් හරියට ඊට පහදිනවා. සාදු සාදු අදත් මට පුළුවන් නේ දානේ දීලා පින් කරගන්න. දුන්න දාන. දැන් බලන්න මේ සිද්ධිය දිහා අද අපිට ඔය දේ වුණොත් මොකක් වෙයිද? අපිට ඔය දේ වුණොත් මොකක් වෙයිද? හිත සතුටින් දානේ දෙයිද? හිත නරක කරගනීද? බොහෝ දිනෙට අද දාන දෙන්න බෑ. ඒ විදිහට. එහෙම විදිහට දානයක් දෙන්න පිරිස නැති තරම්. දැන් මේ හිඟන මිනිස්සෙක් ඇවිල්ලා දානි ගත්තේනේ. දකින්නකොට මිත පිනා ගියා බෝසතාණන් වහන්සේගේ. අපිට සාමාන්‍යක හතුට වෙන්නේ දෙනකොට නෙමෙයි. දාන දෙනකොට නෙමෙයි අපිට ලැබෙනකොට.
කවුරු තෑගි පාසයක් එල්ලගෙන දකින්නකොට කියලා සතුටු වෙනවා. අද ගෙනාමට තෑගි. දෙවෙනි දවසේ එනකොට තෑගි ටිකක් කරගෙන සාදු සාදු අදත් අපිට හම්බ වෙනවා. හැමදාම හම්බ වෙනව නම් හරි. දැන් මට බොහොම සතුටිනේ අද දාන දෙන්න අවස්ථාවක් තියෙනවා. පින කරගන්න අවස්ථාවක් තියෙනවා. ඔන්න එතකොට බලන්න හිතේ වෙනසනේ. දැන් එක දවසක් නෙවෙයි දෙවෙනි දවසෙත් ආවා. තුන්වෙනි දවසෙත් එනවා. දැන් පළවෙනි දවසේ නම් දුන්නා කියමුකෝ. දෙවෙනි තුන්වෙනි දවසේ එනකොට අදත් එනවා දැමුන් දැන්. ඊයේ මදිද? ඊයේත් මම දුන්නා නේ අද මොකද කරන්නේ? දෙයි හැබැයි හිත නරක කරගෙන සතුටු නෑ. සතුටෙන් නෙමෙයි කරන්නේ. ඔන්න බලන්න වෙනස. ඒ වෙනස ඇති වෙන්න හේතුව ඇයි? බෝසතාණන් වහන්සේ තීරුම් අරගෙන හිටියේ මේ කුසලයේ වැඩි වීම තුළ තමයි මේ විදිහ පින සිද්ධ කිරීම තුළ තමයි ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙන්නේ. වටින එකක් වෙන්නේ. ජීවිතේ සූපත් වෙන්නේ. ඒ වැටීම. අද කාලේ මනුස්සයට ඒක නෑ. පින කිරීම තුලයි ඒ පින කියලා කියන්නේ සැපේට ඒ නිසා තමයි ජීවිතේ සූපත් වෙන්නේ කියලා. ඒක නෑ. ඒ දේ නිසා ඒ ආකල්පයේ තියෙන වෙනස නිසා ඒ විශ්වාසයේ අදහසේ තියෙන වෙනස නිසා බලන්න කටයුතු කරන හැටි. දැන් බලන්න අර කියපු කතාව පින කරගන්න කරන දේ නැවත නැවත කරන්න. කෛරාතේ තිබුණා. බෝසත් ඒක දිගට කරා. දැන් හතරවෙනි දවසේ ආව නම් ඒකත් කරනවා. තම්මි චන්දං කෛරාත කැමති නිසානේ කැමැත්ත පුත කැමති නිසානේ හැමදාම දන් දුන්නේ සතුටින්. එපා වෙලා නෙමෙයි. අය දානේ අය Tamanට කියලා ආහාර ගන්න කියන්නේ අර ප්‍රීතියෙන් වාසය කළා. එච්චර සතුට. අකමැති නිසා කැමති. ඔන්න බලන්න. ඒතකොට මේ සිද්ධිය තියෙනවා බලන්න මේ තුන්වෙනි දවසේ දානේ පිළිගත්තට පස්සේ ටික වෙලාවක් යනකොට අර වයසක සී අතුරුදහන් වෙලා එතන දිව්‍ය රාජෙක් පෙනී හිටිනවා. තාපසින් වහන්සේට කියනවා තාපසින් වහන්සේ මම සක් දෙවියෝ. ඔබ වහන්සේ ගැන බලන්ටයි මම මේ ආවේ. ඔබ වහන්සේ හොඳට ගුණධර්ම වඩන කෙනෙක් සාදු සාදු කියලා අනුමත. මේ සක්‍රදී ඇවිල්ලා තියෙන්නේ බලන්න. දැන් අද කාලේ වගේ පරීක්ෂණයක් අපිට තිබ්බොත් හිතලා බලන්නනේ. එතකොට නාබෝසතාණන් වහන්සේ කෙරේ පැහැදුණු සක්‍ර දෙවියෝ කියා හිටනවා තාපසින් වහන්සේ ඔබ වහන්සේ කැමති දෙයක් තියෙනවා නම් කියන්න මන් දෙන්න. වරයක් දෙනවා. කැමති දෙයක් ඉල්ලන්න. සක්‍ර දෙවියෝ ඇවිල්ලා අපිට මේ වගේ වරදානයක් දුන්නොත් කුමක් ඉල්ලා සිටීවිද? නේ? බෝසතාණන් වහන්සේ ඉල්ලපු දේ දැක්කාම අපිට පුදුම හිතෙනවා. කුසලයේ වඩන්ටම කැපවෙච්ච ජීවිතේ. ඒ වගේ ජීවිත දකින්න නෑ. ඒකේ තියෙනවා සක්දෙවිඳුනි වරයක් දෙනවා නම් මට දෙන්න වරේ. ලෝභය කියන දේ මගේ හිතේ හට ගන්න එපා කියන එක. ද්වේෂය කියන අකුසලයේ මගේ හිතේ හට ගන්න එපා. මෝහය කියන අකුසලයේ මගේ හිතේ හට ගන්න එපා. මෙන්න මේ වරේ දෙනවා දෙන්න. බලන්න ඉල්ලන දේ කුසලයක් වැඩිම ගැන ඉල්ලන්නේ. හේතුවයි ඒ කුසලයේ වැඩිමෙන් තමයි ජීවිතේ යහපත වෙන්නේ කියලා. වෙන මොන දේ කරත් ඒක වෙන්නේ නැහැ කියන්නේ. දන්නෝ. ඊළඟ හරිය ලස්සන එකක් කියනවා. දේවයන්ස් වරයක් දෙනවා නම් මට දෙන්න වරේ. සත්පුරුෂ ගුණවතුන් සමග මගේ යහළුකම වේවා. ඒ උතුමන් සමග මගේ මිත්‍රතාවය ඇති වේවා. කතා බහ ඇති වේවා. උන්වහන්සේලා ඇසුරු කරන්න මට අවස්ථාව ලැබේවා. යම් තැනක සීලාදී ගුණධර්ම තියෙන සත්පුරුෂයන් වාසය කරනවද ඒ උතුමන් ගැන මට අසන්ට ලැබේවා. අන්න අහවල් තැන මේ විදිහේ පිරිසක් ඉන්නවා. ඇයි? දන්නවන් සත්පුරුෂයා නිසා ජීවිතේ යහපත මොකද්ද කියලා. බලන්න හිතක තියෙන අදහස් කුසලයේ වඩන්න කැපවෙච්ච. ඊට පස්සේ කියනවා දෙනවා නමර වරේ දෙන්න මොකද්ද? අසත්පුරුෂ පාපී මිනිසුන් සම මාගේ ඇසුරු නොවේවා. මිත්‍රතාවය ඇති නොවේවා. එකට වාසය කරන්න ලැබේවා. යම් තැනක අසත්පුරුෂ ගති තියෙන පාපී උදවිය ඉන්නවා නම් ඒ ඇත්ත ගැන මට අහන්නවත් නොලැබේවා. අන්න අහවල් තැන මෙහෙම පිරිසක් ඉන්නවා. පාපී අදහස් තියෙන පිරිස ගැන එහෙම මට අහන්නවත් ලැබෙන්න එපා. කිව්වා මේ කට්ටියත් එක්ක ඇසුරක් කිසිසේත් මේපා. අඩු ගානේ ඒ කට්ටිය ගැන ආරංචි මාත්‍රයක්වත් මට එපා. බලන්න හේතුව වෙයි පාප මිත්‍රයා නිසා වෙන විනාශය ජීවිතේට තේරුම් ගත්ත කෙනෙක්. මේ වැටහීම අපිට නෑනේ. එවනේ සක්‍ර දෙවියෝ වරයක් දුන්නට පස්සේ ඉල්ලන දේ. දැන් අපිට සක්‍ර දෙවියෝ ඉල්ලුවොත් මොකක් කියයිදනේ?
ඊට පස්සේ අන්තිමට මේ විස්තරේ තියෙන අන්තිමට බෝසතාණන් වහන්සේ ඉල්ලනවා මේ වරයක් දෙනව නම් සාදුනේ මේ දෙදෙන් ආයේ මංගාවට වහන්සේන්නේ නැහැ කියන එක. මේක ඇහුව විතර සක්‍රදෙවියන්ට පුදුම හිතුණා. සාමාන්‍ය මිනිස්සු සක්‍රදෙවියෝ බලන්ටයි කැමති. ආවට පස්සේ එළව ගන්නේ නැහැ. සක්‍රදෙවියෝ අහනවා තාපසින් වහන්සේ මේ ලෝකෙ මිනිස්සු නොඒක ආකාරයේ පුදු සත්කාර තියෙනවා හේතුව ඇයි? මාව හම්බෙන්න. මාව මුණ ගැහෙන්න. මාව දැක් ගන්නට. ඒ ඔබ වහන්සේ කියනවා මම ළඟට ඇවිල්ලා එන්න එපා කියලා. මාව බලන්න එන්න එපා මේ මගේ දැහ ඉදිරියට එන්න එපා. ඇයි ඒ කියන්නේ? එතකොට බෝසතාණන් වහන්සේ සක්‍රදෙවියන්ට උත්තර දෙනවා. සක්දෙවිඳුනි මම මේ ශීලාදී ගුණධර්ම දියුණු කරන්නේ මේ කුසලයේ වඩන්නේ සක්‍ර පදවිය බලාපොරොත්තු වෙන්න වෙයි. ඒ විදිහේ පදවි තානාන්තරයක් බලාගෙන නෙමෙයි මම මේ දේ කරන්නේ. මට ඕන නිවන අවබෝධ කරගන්න. ඒ වුණාට ඔබ වහන්සේගේ දිව්‍ය ආශ්චර්යය දැකලා මගේ හිත උතන පිහිටයි කියලා මට බයයි. නිවන අවබෝධ කරගන්න ඕන කියන අදහස අතහැරලා සක්‍ර පදවිය ලබා ගන්න ඕන කියන අදහසට එයි. ඒ නිසායි කියන්ට එන්න එපා කියලා. බලන්ටනේ කල්පනා කරන විදිය. ඒ නිසා තමයි උන්වහන්සේ මේ ලෝකේ තුන් ලෝකෙම උත්තරීතර වූ මනුස්ස රත්නයට පත් උනේ. උත්තරීතරම පුද්ගලයා. දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක්වත් බඹලෝ බ්‍රහ්ම රාජ්‍යයක්වත් උන්වහන්සේ හා සම කරන්න බෑ. එච්චරකට ඉදිරියට පැමිණ ජීවිතේ තුන් ලෝකෙම ජයගත්ත. හේතුව ඇයි? අර කාරණේ කරගත්ත පින නැවත නැවත කරා. කැමැත්තෙන් කළා. නේද? අපි අහලා තියෙනවා නාන්සි සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරුවා. අසංඛේය වූ කල්පයන් 4ක්. අසංඛයෙන් ගණන් කරන්න බැරි තරම් කාල පරිච්ඡේද 4ක්. තවත් කල්ප ලක්ෂයකුත් පෙරුම්දම් පිරුවා. පෙරුම්දම් පුරනවා කියලා කරේ මොකද්ද? මේ කුසල් වඩපු එක අත නොහැර. දාහනේ දෙනකොට ඒක අද කරා හෙට කරන්න ඕනේ නැහැ. ඊයේත් කරා අද කරන්න. එහෙම එකක් නැහැ. දෙවි නොතකා දන් දුන්නා. ජීවිතය අතහැරලා දන් දුන්නා. බලන්න. සිල් රකින්න ගියන් පස්සෙත් ඒ වගේ. ඔය විස්තර සඳහන් වෙන ජාතක පාළියේ ඒ අපගේ බෝසහන් ජීවිතය අතහැරියා සීලය වෙනුවෙන්. මේ සීලේ රකින්න බැරි ජීවිතේ මට වඩා නැහැ. සීලය තුල පිහිටන්න ඕන. ජීවිතය අතහැරියා සීලය තුල පිහිටන්න ඕන. බලන්නනේ. අන්න කුසල් වඩන හිතක අසිරිය. ඒ නිසා තමයි උනන් ශ්‍රේෂ්ඨත්වයටපත් උනේ. ඊළඟට බලන්න ඉවසීම මෛත්‍රිය ආදී ගුණ ධර්ම දියුණු කරන කැපෙච්චිත. ජීවිතය අතහැරලා ඒ වුණේ මහන්සි වුණා. බලන්න ඒ අපගේ බෝසතාණන් වහන්සේ තුල තිබුණු ශ්‍රේෂ්ඨ ස්වභාවය. ඉතින් ඒ උන්වහන්සේ අපිට කියන්නේ ඊළඟට තේමීය ජාතකයේ විස්තරය බලන්න තියෙනවා. මේ රජකම අතහැරලා පැවිදි වෙන්න ඕන. ඒ අදහසින් කටයුතු කරන හැටි. අවුරුදු 16ක් කතා කරන්න පුළුවන්කම තියදී කතා නොකර ඉඳියා. ඇවිදින්න පුළුවන්කම තියදී ඇවිදින්න නැතුව ඉඳියා. ඇහෙන්න ස්වභාවයේ යුක්තම ඉඳී ඇහෙන්නේ නැහැ වගේ ඉඳියා. අප්‍රමාණ වීරියක් ගත්ත කුසලයේ වඩන්ට කැපවෙන ජීවිතයක් කතා කරා. ඒ හේතුව කරේ මොකද මේ? වටිනවා කුසල් වැඩිම තුලයි පින රැස් කිරීම තුලයි ජීවිතේ යහපත උදා වෙන්නේ කියන විශ්වාසය. ඒ අදහස. ඉතින් එහෙම කටයුතු කරපු නිසා තමයි උන්වහන්සේ මේ තුන් ලෝකෙම ජයගත් උත්මයව බඩපත් උනේ. එතකොට උන්වහන්සේ අපිට කියලා දෙනවා මේ කතාව අපේ ජීවිතේත් පුරුදු කරගන්න. මොකද්ද? රැස් කරන පින නැවත නැවත කරන්ට නැවත ආය ඒ කරන්න කැමැත්තක් ඇති කරගන්න. ඒක කැමැත්තෙන් කරන්න. කැමැත්තෙන් කරනකොට ඒ ස්වභාවය තමයි හිත සතුටින් කරන්නේ. එපා වෙන්නේ. එපා වෙන කොච්චර කරත් කැමති දේ කරේ එපා වීමක් ඇති වෙන්නේ නැහැ. කැමැත්ත ඇති කරන්න කපින. හේතුව සැපේ ලැබෙන්නේ නිසා. ඉතින් පින්නත් මේ හිමිතුරු උදෑසන හිතට ගන්න ඕන මේ පින්වතුන්. අදහසක් ගන්න මේ දේ අපි කරන්න ඕනේ කියලා. දැන් සාමාන්‍ය ලෝකෙ මිනිස්සු දානෙ දෙනවා. හැබැයි ඒක නිතර කරන්නේ කැමැත්තෙන් කරන්නේ. ආයෙමත් කරන්නේ. ඊයේ දුන්නනේ අද මොකයි? ගේ සතියේ දුන්නනේ අද මොකයි? ඇයි මං විතරක්ම කරන්න අනික් කට්ටියට කරන්න බැයිද? මේ විදිහ අදහස් වලින් හිත පුරවගෙන කටයුතු කරන්න.
හේතුව ඇයි මේ පින කියන දේ නැවත නැවත කරන්න ඕන කැමැත්තෙන් කරන්න ඕන කියන අදහස නැහැ. පින කියන්නේ සැපේටයි කියන අදහස නැහැ. ඒ නිසා තමයි ගැටලුව. දැන් අර තමයි ලැබෙනකොට සල්ලි හරි මොන ලැබෙනකොට එපා කියන්නේ නැහනේ. ඊයේ කරා අද ඕනේ නැහැ. ඊයේත් ලැබුණා අද ලැබෙන්න ඕනේ නැහැ. මට වෙන කෙනෙකුට දෙන්න. ඒ නෑ. ඇයි විශ්වාසය තමයි ඒ දේ ලැබුණොත් ජීවිතේ සුවපත් වෙනවා කියන එක. ඒකයි. එතකොට බුදුරජාණන් අපිට මේ කතාව පෙන්ලා දෙන්නේ මොකද? උන්වහන්සේ අත්දැක්ක ඒක. ඒක අත්දැකලා ඒ ගුණධර්ම තුල පිහිටලා ශ්‍රේෂ්ඨත්ව කරා පැමිණිලා අපිට කියලා දෙන්නේ මේක කරන්ට මේ විදිහටයි මේ කල යුත්තේ. එහෙම නොකළොත් ජීවිතේ සුවපත් වෙන්නේ නැහැ. මේක දැක්කා. දැකලා අපිට කියන්නේ කරන්ට. කරන පින නැවත නැවත කරන්න. කෛරාතේත පුනප්පුනං ආයමත් කරන්න. දැන් බලන්න තාපසින් වහන්සේ එක දවසක් අවදානෙ දුන්නා. දෙවෙනි දවසේ අවදානෙ දුන්නා. තුන්වෙනි දවසේ අවදානෙ දුන්නා. ආයෙ හිතනක් කරගත්තේ නැහැ. අන්න දක්ෂයා නැති කෙනා හිතනක් කරගන්නවා. දැන් බණ අහනවා. ඊයේත් ඇහුවනේ අද ඕනේ. ගිය හතියෙත් ඇහුවනේ අද ඕනේ. එහෙම හිතන කට්ටිය කොයි තරම් ඉන්නවද? කොයි තරම් දැන් ඇති බණ ඇහුවා. මේ එතකොට මේ අදහස් මොකද වෙන්නේ? අර පින දියුණු කරගන්න තියෙන අවස්ථාවයට මග හැරෙනවා. කුසලයේ දියුණු කරගන්න තියෙන අවස්ථාවයට මග හැරෙනවා. මේ මග හැරීම නිසා මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ ජීවිතයක් කරා යන්න අවස්ථාව සලසා දෙන මේ බුදු ශාසනයේ මේ මාර්ග පිළිපෙළ පුරුදු කරගන්න බැහැ. මේ දීර්ඝ සසරේ නොකරපු එකමදී ඒක කරගන්න බැරි. ඒක කරගන්න බැරි. හේතුව තමයි අර වැටහීම නැතිකම. කුසලයේ වැඩිම තුල පින දියුණු කර ගැනීම තුල තමයි ජීවිතේ සුවපත් වෙන්නේ කියන වැටහීම. ඒක ඇති කරගන්න මේ දේවල් ගැන ඉගෙනගෙන මේ ධර්මයේ තියෙන දේවල් ගැන කල්පනා කරලා ඒ අදහස ඇති කර ගන්න ඕන අපි. නේ? දැන් ඇති පින් කරා කියලා අදහසක් එහෙම නැහැ. එහෙම නැහැ. ඒ සියලු දේ කළ දේ කරා කියන තැනට එන්නේ කවුද? රහතන් වහන්සේ. නේ? ඉතින් හැම දිනම මෙවුනින් කැප වෙන්න ඕන කියන. රහතන් වහන්සේට 아무තින් කළ යුද්ධයක් නැහැ. කළ යුද්ධ කළ ඉවරයි. ඉතින් අපිට කළ යුද්ධ එහෙමමයි. එහෙමනම් අපි කොයිතරම් මහන්සි ගන්න ඕනද? මොකද පින්නතුනි මේ දේවල් අපි නොකලා කියලා ඒකේ පාඩුව බුදුරජාණන් වහන්සේට නෑ. ඒ රහතන් වහන්සේලාට නොවේ ඒ පාඩුව. ඒ ධර්මයේ කියලා දෙන උතුමන්ට නොවේ අපිටමයි. මොකද්ද පාඩුව? අපි සතර අපාය නිදහස් නොවන අය බවට පත් වෙන්න. මේ සසරේ මේ දහම් පදේ මේ පින කියන එක නැවත නැවත කරමින් කැමැත්තෙන් කරමින් මනාකුර දියුණු නොකරගත්තේ නිසා අපිට මේ සසරෙන්ට වුණා. සසරෙන්ට වුණා. ඒ සසර එනකොට වාසනාවේ මනුෂ්‍ය ජීවිතය ලැබුණා. අපි දන්නේ ඊගා කොහේ යන්න වෙයිද කියලා. අපි මනාකොට පින රැස් කරගත්තේ නැත්තම් කුසලයේ වැඩි වෙන්නේ නැත්තම් ආයේ සතර අපායේ මහගෙදර කොටගත් මේ සසරට වැටෙන්නේ. නිරේක් ඉපදිලා බොහෝ කල් දුක් විඳින්න වෙයි. තිරිසන් ලෝකෙ ඉපදිලා බොහෝ කල් දුක් විඳින්න වෙයි. ප්‍රේතයෙක් වෙලා බොහෝ දුක් විඳින්න. තේවෙනි වලකින්න තමයි මේ කියලා තියෙන්නේ. දැන් ජීවිතේ බලන මිනිස්සු සැපේ හොයාගෙන කියලා ජීවිත කාලෙම හම්බ කරනවා. දැන් මං කිව්වේ ආයමත් හම්බ කරලා බැංකුවල දාලා කෝටි ගණන් සල්ලි මැරලා යනවා. අර හම්බ කරපු ධනෙ වෙන කවුරු අයිති කරගන්නවා. ඒ ධනෙ මැරිච්ච කෙනා පිටිපස්සෙන් එන්නේ නැහැ. අනේ මෙයා හම්බ කරගත්ත ධනෙ මම යන්න ඕන කියලා. එහෙම ගන්නෑ. එහෙම ධර්මතාවයක් නෑ. ඒ ඔක්කොම අතාරිනවා. සමාන ජීවිතේ මහන්සිලා ලස්සන ගයක් හදාගන්න. ගෙදර ඉන්න නෑ මැරෙනවා. ඒක වසනී වෙනවා. ඉන්නේ හොස්පිටල් එකේ. අර ලස්සන මහන්සිලා හදමු ගේ වෙන කෙනෙක් පාවිච්චි කරන්නේ. එහෙම දේවල් මේ ලෝකේ නැද්ද? තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අර වෙන්නේ ඒක. ආයමත් පෘථග්ජන සමාජයේ තියෙන වැඩ පිළිවෙල පුරුදු කරගන්නේ. ධන සම්පත් හම්බ කරගන්න එකම ජීවිතය අර්ථය කරගෙන. මොකද ඒක තමයි ජීවිතේ සුවපත් කරන දේ. ජීවිතයට අර්ථයක් සලසන දෙන දේ ඒකයි කියන විශ්වාසය තමයි කටයුතු කරන්නේ. ඒකයි. නැවත නැවත මේ දේවල් කරන්න මහන්සි ගන්න ඒකයි. සල්ලි හම්බ කරන එක වේවා. ධන සම්පත් උපයාසපය ගන්න එක වේවා. ඒ කරන්නේ ඒක නිසා. යම් දවසක පිනගෙන අපිට ඒ විදිහට වැටහීමක් ඇති වුණාද විශ්වාසයක් ඇති වුණාද අපි එදාට අන්න පින නැවත කරයි කැමැත්තෙන් කරයි
ආයෙමත් කරයි. ඉතින් ඒකයි අපි ඇති කරගන්න ඕන. තේරුම් ගන්න ඕන. අපගේ ශාස්ත්‍රු මහා බෝසතාණන් වහන්සේ මෙසේ වදාළේ. මොකද්ද? මිනිස්සෙක් විසින් කරගන්න යම් පිනක් ඇද්ද ඒ පින නැවත නැවත කරන්න. ඒක පින කරන්න කැමැත්ත උපදව ගන්න. හේතුව තමයි පින කියලා කියන්නේ සැපයටයි. එහෙමයි සාතුන් වහන්සේ වදාළේ. ඒ වදාළේ උන්වහන්සේක අවබෝධ කරපු නිසා. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒ කාරණේ අවබෝධ කළා. මේ පින කියන දේ දියුණු කර ගැනීම තුළ ජීවිතේ සුවපත් වෙනවා කියන දේ. ඒ පිනකින් ලබන්න පුළුවන් අග්‍ර ඵලය ලැබපු උතුමන් වහන්සේ සම්බුද්ධත්වයේ පින රැස් කිරීමෙන් ලබාගත හැකි උත්තරීතරම පදවිය මේ ලෝකේ සම්බුද්ධත්වයේ කියන. ඒක ලබාගත් කෙනා මහා කරුණ අපිට කියලා දෙනවා අපේ ජීවිතයේ තියෙන මේ දුක් නැති කරලා දුරු කරලා දමලා සුවපත් ජීවිතයක් යන වැඩපිළිවෙල. එහෙම හිතලා හරි අපි ඇති කරගන්න මේ විශ්වාසය මොකද පින නිසා තමයි සැපය. පින කියලා කියන්නේ සැපේට. ඒ නිසා පින කරන්න ඕන කැමැත්තෙන් කරන්න නැවත නැවත කරන්න. හොයා පින කරන්න ඕන. දන් දෙන එක ජීවිතේ පුරුද්දක් කරගන්න. සීල් රකින්න එක ජීවිතය හා සම්බන්ධ වෙච්ච දෙයක්. නේ? බණ භාවනා කරන එක ධර්මය අහන එක ජීවිතයේ සම්බන්ධ වෙච්ච දෙයක් බවට පත් කරගන්න. බාහිර දෙයක් නෙවෙයි. ආවට ගියාට කරන දෙයක් නොවිය යුතුයි. එහෙම වෙන්නේ මොකද ආව කරන්නෙත් නෑ. කරත් ආවට ගියාට කරන්නේ ඇයි? අර වැටහීම නෑ. ජීවිතේ සුවපත් කරන්නේ මේ කාරණා දියුණු කිරීමෙන් කියලා. පින දියුණු කර ගැනීමෙන් කියලා. ඒකයි. ඒ නිසා මේ මිදිරි උදෑසන මේ බණපද අහනකොට කල්පනා කරන්න පින්වත්නි. මේ කලාතුරකින් බුද්ධ ශාසනයක මේ බණපද මට අහන්න හම්බුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කළා. මේ ධර්මයේ පුරුදු පුහුණු කරලා සම්බුද්ධත්වයට පැමිණුණා. උන්වහන්සේ අවබෝධ කරපු ධර්මයේ මනාවටයි මේ කියලා දෙන්නේ. මේ ධර්මයේ පුරුදු කරගත්ත යම් ශ්‍රාවකෙක් ඇද්ද ඒ විදිහටම ඒ සියලු දෙනා නිවන කරා ගියා. ඉතින් මේ ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕන. ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන කැප වෙන්න ඕන. ඒක ඇති වුණා නම් එයා ගුණධර්ම දියුණු කරන කැපෙන තමන්ගේ ශක්තිය පමණින්. ඒක නැතිකමයි මේ අවුල. ඒක නැතිකමයි මේ ගැටලුව. ඉතින් ඒක බලෙන් මේ ලෝකෙට දෙන්න බෑ. තමන්ම නුවණින් කල්පනා කරලා තමන්ගේ ජීවිතය තුළ හදාගත යුතු දෙයක්. උපදවාගත යුතු දෙයක්. ඒක වෙන කෙනෙක් කරලා දෙන ධර්මය ඇහෙනකොට අහන ධර්මය අහලා නුවණින් කල්පනා කරලා තමා ශ්‍රද්ධාව උපදව ගන්න ඕනේ. ඒක වෙන කෙනෙක් කරලා දෙන්නේ නැහැ. එතකොට එහෙම කරගන්න කෙනා ජීවිතය හදාගෙන නිවැරදි මාවතට රැගෙන ඇවිල්ලා සුවපත් ජීවිතයක් කරා යනවා. නැති කෙනා නෑ. ඉතින් බලන්න පින්නතුනේ මේ ඉන්න ටික කාලේ අපිට මහලු කාලයක් ඉතුරුලා නැහැ තවනේ ජීවත් වෙන්න. ඉතින් මේ කුසලයේ වඩන්න යම් අවස්ථාවක් ලැබුණා මේ බණපදයක් අහලා ඒ කුසල් වඩන පැත්තට ජීවිතේ නැඹුරු කරගත්තේ නැත්තම් අපේ ජීවිතේ මොනවා වේද? වෙන්නේ මොකද්ද? හීන බවට පත් වෙන එක. නීච බවට පත් වෙන එක. දැන් මනුස්ස ලෝකේ ආනුභාව සම්පන්න ජීවිත තියෙන කට්ටිය වගේ ලස්සනට ඉන්න කට්ටිය ඉන්නවා. සල්ලි භාග තියෙන, භවෝග සම්පත් තියෙන, මේ මාලිගාවක ගෙවල් තියෙන මේවයි කට්ටිය ඉන්නවා. හැබැයි මරණින් මත්තේ දුගතිය නම් යන්නේ. අන්න බලන්න මනුස්ස ලෝකේ උසුගතියක ඉඳලා දුගතිය යනවා. නීච උනේ නැද්ද? හීන භාවයට පත් උනේ නැද්ද? ඉතින් ඒ හැම එකම වෙන්නේ මොකද? පින කියන එක මනාකර දියුණු කරගත්තේ නැතිකම නිසානේ. කුසලයේ කියන මනාකර දියුණු කරගත්තේ නැතිකම නිසානේ. එහෙම දියුණු කරගත්ත කෙනෙක් නම් දුගතිගාමී වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ ස්වභාවයටම පත් වෙනවා මිසක් දියුණු කරා යනවා මිසක් නීච කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් අපි තේරුම් ගන්න අපි මේ ගුණධර්ම මේ පුරුදු පුහුණු කරගත්තේ නැත්නම් හරියට අපේ ජීවිත තනතුරේ. දැන් එක තැනක බුදුරජාණන් දේශනා කරන පින්වත්නි අභිත්තරේත කල්යාණී පාපා චිත්තං නිවාරේ දන්දං කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමතිමන. මම බුදුරජාණන් දේශනා කරන මේ යහපතේ හැසිරෙනවා කියන එක කුසල් වඩනවා කියන එක අභිත්තරේත නිතර වුණාවෙන් කරන්ට පවෙන් හිත වළක්වා ගන්නවා කියන එක නිතර කරන්ට උවමනාවෙන් කරන්ට දන්දං කරෝතෝ පුඤ්ඤං කලාතුරකින් ආවට ගියාට ඔබෙන් පින කියන කරන්න ගියොතින් පාපස්මින් රමති වනු දන්නේම නෑ අර
කලින් ආපු ස්වභාවයටම හිත වැටෙනවා, ජීවිතය වැටෙනවා. මේ සසර යන්න සකස් වෙච්ච යම් වැඩපිළිවෙලක් තියෙනවා අපේ ජීවිතවල. ඒතෙන්ටම එනවා. පාපේම හිත පිහිටනයි කාලක් තිස්සේ පුරුදු කරලා තියෙන එකනේ. කාලක් තිස්සේ පුරුදු කරලා තියෙන එක. එතෙන්ට යනවා. ඒකෙන් වලකින්න උවමනාවෙන් කරන්න ඕනේ. පින් උදාහරණ ගත්තොත් දානයක් දෙනවා කියන්නේ දානි දෙන එක උවමනාවෙන් කරන්න ඕනේ. ඒක නිතර නිතර කරන්න ඕනේ. ආවට ගියාට කනේ රැප් කතාරින් හාවා හඳ දකින්න කරනවා. එහෙම එකක් නෙමෙයි. අවස්ථාව හොයා හැම නිතර මේක දිනු කරගන්න බලන්න ඕනේ. දන් දීලා පින් රැස් කරගන්න. ඒකයි මේ කියන්නේ. දැන් ධර්මය අහනවා. අහන එක උවමනාවෙන් කරන්න ඒක. අද අහනවා හෙට අහන්නේ. දැන් පෙරේදත් ඇහුනේ අද වුණා. එහෙම එකක් නෙමෙයි. සෑමදා ඇහුවත් කමක් එකම බණපදේ වෙන්න පුළුවන්. හැමදා ඇහුවත් ගැලලුවන්න. හැබැයි නුවණ තියෙන කෙනා, පින තියෙන කෙනා, මේ ධර්මයේ ගැන තේරුම් ගත්ත කෙනා ධර්මය අහනවා නිතර නිතර. උවමනාවෙන් ඉදී කරගන්නවා. ජීවිතය සම්බන්ධ වෙච්ච දෙයක් බවට පත් කරගන්නවා. පින උපදවන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා ජීවිතේ දියුණු කරා යනවා මිසක් සැපෙන් සැපේ කරා යනවා මිසක් හීන බවට පත් වෙන්නේ නැහැ. දුගතිගාමී වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම කෙනෙක් බවට තමන් පත් වෙන්න ඕනේ. මේ ලෝකේ එහෙම කෙනෙක් එහෙම පිරිසක් බවට පත් කරන්න අපිට බෑ. අපිට පුළුවන්කම තියෙන්නේ තමාගේ ජීවිතය තුළ පරිවර්තනය සිද්ධ කරගන්න. මේ බුද්ධ ශාසනයක පිහිට පිළිසන්න ලබා ගන්න අවස්ථාව ලැබුණ වෙලාවේ. මේ සසරේ යන කෙනා යන්නේ තනියෙන්. මේ ජීවිතය අපි අම්මා තාත්තා, දරුවෝ, ස්වාමියා බිරිඳ, යහළුවා ආදී මේ විදිහට සම්බන්ධකම් ටික හදාගෙන ඉන්නවා. ඒ ස්වභාවය. හැබැයි මේ ජීවිතය අවසන් වෙලා යනකොට අම්මා තාත්තා වෙන වෙන ලෝකවල, දරුවෝ වෙන තැන්වල, ස්වාමියා බිරිඳ එක එක තැන්වල, යහළුවෝ එක එක තැන්වල, අපි වෙන දියාවක. එතකොට අපි රැස් කරගත්ත කර්මයන්ගේ ස්වභාවයට අනුව විඳවන ජීවිතයක් සකස් වෙලා යනවා අපිට. පින් කරලා තිබුණොත් ඒ පිනට අනුව සුවපත් ජීවිත ලැබෙනවා. පව් කරලා තිබුණොත් දුගතිගාමී ජීවිතයක් ලැබෙනවා දුක් විඳින්න. ඒක විඳවන්න. ඒතර අපි තේරුම් ගන්නවා අපි වෙන්න ඕනේ කවුද කියලා. සැපෙන් සැපේ කරා යන ජීවිතයක් ඇති කෙනෙක් බවට පත් වෙනවද? පින දියුණු කරගන්න කෙනෙක් බවට පත් වෙනවද? කුසලයේ වඩන කෙනෙක් බවට පත් වෙනවද? එහෙම නැත්නම් නීච වෙලා යනවද? මේ සුගතිය ලැබුණ වෙලාව සුගති රැකවරණය තුල ස්ථාවර වෙන්න කටයුතු කරනවද? නැත්නම් ආය දුගතිගාමී කෙනෙක් වෙනවද? තමන් බලන්න. දැන් ගොඩාක් දෙනෙක් හිතෙන බල අපි කරගන්නම් කියලා. එහෙම තමන්ට උන්ට කරන්න පුළුවන් නම් මොනව කරන්න බෑදනේ. මේ දන් දෙනවා, සිල් ලකිනවා කියන එක කරනකොට මේක අපි කරන්න පුළුවන්. මෙහෙම කියලා හිතෙන කට්ටිය. ඒක අපිට නැති වෙන්නේ නැහැ. මේ ලෝකේ යම් ධර්මතාවයක් තියෙනවද? කුසලයේ වඩන්න පුළුවන්කම කියන්නේ. ඒ අනුමයික සැකසලා යන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල නුවණින් කල්පනා කිරීම තුල ඒ වෙනුවෙන් කැපවීම තුල කෙනෙක්ගේ ජීවිත තුළ දියුණු වෙන දෙයක් ධර්මය කියන්නේ. එතකොට මේ දියුණු කරගෙන ධර්මයේ විසින් යාව සුරකිනවා. අර තියෙන නේද? ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ පුරුදු කරගෙන ඒ ධර්ම විසින් රකින්නවා. චත්තම් මහන්තං යථා අවස්ස කාලේ. වැස්ස වහින වෙලාවට මහා කුඩයක් තිබුණා වගේ. ඒ සානිසංසෝ ධම්මෝ සුචින්නෝ. මේකයි ලැබෙන ආනිසංස ධර්මයේ පුරුදු කරගෙන ආට. මොකද දුක්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා දුගතිය යන්නේ නැහැ. අන්න එහෙම ජීවිතයක් කරා යන්ටයි දුගතියේ නොයන සුගති සැප සලසන නිවන කරාගෙන යන ජීවිතයක් ලබා දෙන්නයි බුදුරජාණන් වහන්සේ අපිට මේ මඟ පෙන්වීම කරන්නේ. මොකද්ද අපිට කියලා දුන්නේ? මේ මිනිස්සෙක් විසින් කරගන්නා වූ පින නැවත නැවත කරන්ට. පුඤ්ඤං චේ පුරුෂෝ කෛරාතේත පුනප්පුනං. තම්මි චන්දං කෛරාත. ඒකන කැමැත්ත ඇති කරගන්ට, උමනාවෙන් කරන්ට. හේතුව තමයි පින කියන්නේ සැපේටයි. සුඛෝ පුඤ්ඤස්ස උච්චේ. ඉතින් මේ ඉමිදිරි උදෑසන මේ පින්වතුන් හිතට ගන්න පටන් ගැනීමක් ඇති කරගන්න. ආරම්භය බවට පත් කරගෙන අද මම පින කියන එක නැවත නැවත කරනවා. දන් දුන්නා නම් ඒක නැවත නැවත දානෙ දෙන්න. සීල් ගන්න පටන් ගන්න මේ සීල් ගන්න එක නැවත නැවත කරන්න. උවමනාවෙන් කරන්න හැම නිතරම කරන්න. බණ අහන එක
පටන් ගන්න කරන්න. පටන් ගත දේ නිතර කරන්න. ඕනම පාර නෙමෙයි ඌමනාවෙන් සකසලා කරන්න. මේ විදිහට යම් කිසි කුසලයක් වඩන්ට පටන් ගත්තා නම් ඒ පටන් ගත්ත කුසලයේ නැසෙන්නේ නැතුව තියාගෙන වැඩි දියුණු කරගන්න කැප වෙන්න නිතර කරන්න. එතකොට තමයි පින්වත්නි අපි ශ්‍රේෂ්ඨ ජීවිතයක් කරා යන්නේ. ඉතින් අද මේ උදෑසන මේ බණ පදහන වෙලාව හිතන අදිෂ්ඨානයක් ඇති කරගන්න. අද දවසේ මම ඒක කරන්න පටන් ගන්නවා. කැප වෙනවා ඒ කුසල් දහම් වඩන්ට. එක ගුණයක් හරි කම අපි දානයි කියලා මං නිතර දන් දෙන කෙනෙක්, ඌමුණාවෙන් දන් දෙන කෙනෙක්, කැමැත්තෙන් දන් දෙන කෙනෙක් බවට පත් වෙනවා. හිතට අරගෙන ඒක කරන්න. අපිට වරදින්නේ. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ හිමිතිරි උදෑසන මම බොහෝම සිතින් සෙත් පතනවා, ආශිර්වාද කරනවා. ඒ විදිහට හොඳට මේ පින දියුණු කරලා, ඌමුණාවෙන් පින් රැස් කරගන්න, පින දියුණු කරලා ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඇති කරගන්නට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද උදෑසන මේ උදා දම්සර වැඩසටහන වෙනුවෙන් දායකත්වය දරමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ අංක 144න් 3 බෙලිමල්ලු වෙන බූගහවත්ත කිරිඳිවල යන ලිපිනේ පදිංචි පින්වත් PSK දමයන්ති මහත්මිය තුළු සියලු දෙනා විසින්. ඉතින් අද දවසේ රැස් කරගන්න තිබුණු සීල පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වුණ දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩිත්වා, ශ්‍රද්ධාදීශේක බලයන්ගෙන් වැඩිත්වා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. ඒ වගේම මීට වසර 4කට පෙර මිය පරලෝ ගිය MK ඇස්ලින් මෑණියන්ට, ඒ වගේම වසර 17කට පෙර මිය පරලෝ ගිය PRSN පියාණන්ට, ඒ වගේම මිය පරලෝ ගිය ශාන්තලාල් සහෝදරයාට, සිනරත්ලාල් සහෝදරයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ PSK දමයන්ති මහත්මිය නමින් එදාය කතදරපු සියලු දෙනා නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන්ව ඒ සියලු දෙනාගේ පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට නියමිත සෙනුරි සහ හේෂරාවී දියණියන්ට පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඉතින් ඒ පින්වත් දරුවන්ට ඒ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව දෙවියන්ගේ උපකාර සැලසේවා. ඉතින් ඒ පින්වත් දියණිවරුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම අද දවසේ මේ පින්කමේ දායකත්වයෙන් දරන PSK දමයන්ති මහත්මිය ඇතුළු ඒ දායකත්වයෙන් දරපු සියලු දෙනාට, පවුල්වල සුජීවත් සිටින සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ ලබත්වා. සියලු දෙනාට සුවසේ පින් දහම් රැස් කරගෙන උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම මහමෙනා වාසී, ලෝවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരിക මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ලක්විරු ගුවන්විදුලියේ සේවය කරන සියලු දෙනාට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ මේ උදෑසන මේ ධර්ම ශ්‍රවණය කළ මේ පින්වත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කරන කින ධාර්මික සිතුම් පැතුම් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු දෙනාටම මේ ධර්මය ඉගෙනගෙන පුරුදු පුහුණු කළ සුවසේ පින් දහම් රැස් කරගන්න, නිතර පින් දහම් රැස් කරගන්නට වාසනාව සැලසිලා උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්නටම වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර